समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खधम् धम्मत् सविन खालो अयन बधन्ता धम्मत् सविन खालो अयन बधन्ता धम्मत् सविन खालो अयन बधन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से ප්‍රඥානාලිකාව තුළින් ධර්ම දානමය පින්කම සිද්ධ කිරීම උදෙසා පැතිසිතින් යුක්තව සදැහැති දායකත්වය දරනු ලබන්නේ ජගත් තල්ගස්වත්තේ මහතා විසින් උතුම් ධර්ම අවබෝධය ලෝක සත්වයන්ට ලබා දීමත් තමන්ගේ ජන්මදිනයත් අරමුණු කරගෙන චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි බොහෝ දේශනා තුළින් සාකච්ඡා කරන්නට යෙදුණා. චතුරාර්ය සත්‍ය ගැන අපි කතා කරනකොට අපේ ජීවිතේට මතක් වෙන කාරණාව තමයි දුක. චතුරාර්ය සත්‍ය කියපු ගමන් දුක පිළිබඳව අපේ ඔළුවට එනවා. දුකත් දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් දුක නැති කරන මාර්ගයත් විදිහට තමයි අපි චතුරාර්ය සත්‍ය අර්ථ දක්වගන්නේ. ඒකට හේතුව තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍ය විදිහට මේ චතුරාර්ය සත්‍ය හතර විස්තර කරනකොට අපි දුක කියන කාරණාව ඉදිරියට ගන්නවා. අපි එතනදී තේරුම් ගන්න වටිනවා දුක කිව්වට පස්සේ අපි සාමාන්‍ය විවහාරයේ අපේ ජීවිතය තුළ අපි අත්දකින දුක් කොටාසයක් තියෙනවා. රෙදෙන, විඳවන, පෙළෙන දුක. කොටින්ම කිව්වොත් ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක, ව්‍යාධියට පත්වීමේ දුක, මරණයට පත්වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එක්වීමේ දුක, යමක් කැමැති පරිදි ජීවිතයට නොලැබීමේ දුක. මේ දුක් ටික අපිට සාමාන්‍ය සත්වයාට සාමාන්‍ය ජීවිත ගත කරනකොට අත්දකින්නට සිද්ධ වෙන දුකක්. නමුත් අපි තේරුම් ගන්න වෙනවා චතුරාර්ය සත්‍ය තුල විග්‍රහ කරනකොට අපිට දුක විග්‍රහ කරන්නේ එතනින් පමණක්ම නෙවෙයි. මේ දුක චතුරාර්ය සත්‍යයට අයිති නැතයි කියලා පනවන්න බෑ. නමුත් මේ දුක පමණක්ම චතුරාර්ය සත්‍යයට අපි ඇතුළත් කරන්නේ නැහැ. අපිට අන්තිම වශයෙන් පෙන්නනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. සංක්ෂිප්තවම කියනවා නම් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියලා.
පංච උපාදානස්කන්ධයට. නමුත් අපිට ඉපදීමද දුකක් තමයි. ජරාවට පත්වීමද දුකක් තමයි. ව්‍යාධියද දුකක් තමයි. මරණයද දුකක් තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකක් තමයි. අප්‍රියයන් හා එක්වීමද දුකක් තමයි. යමක් කැමැති පරිදි නොලැබීමද දුකක් තමයි. නමුත් මේ දුකට අමතරව පංච උපාදානස්කන්ධයම දුක බව පනවනවා. එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කියන පංච උපාදානස්කන්ධයට අහු වෙන යමක් ඇද්ද ඒ සියල්ල දුක විදිහට ආර්ය සත්‍යයේදී අවබෝධ කරන්නට ඕන. එහෙමනම් අපි ජීවිතයේ දුක විදිහට අර්ථකථනය කරගෙන අර්ථ දක්ව ගත්තේ කායික වශයෙන් මානසික වශයෙන් තමන්ගේ ජීවිතයට එන දුක විතරයි. ඒක දුක් වේදනාව පමණයි. නමුත් අපිට සුඛ වේදනාව උපේක්ෂා වේදනාව කියන වේදනාවන් දුක විදිහට අපි සාමාන්‍ය ජීවිතය තුළ ගන්නෙ නැහැ. ඒක අපිට දුක විදිහට තේරෙන්නේ නැහැ. දුක විදිහට අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසාම අපිට මේ දුක්ඛ ආර්ය සත්‍ය තුල පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කරන්න බැරිව යනවා. දුක විදිහට අපි ජීවිතේට අර රෙදෙන විඳවන පෙළෙන දුක් ටික විතරක් එකතු කරගෙන තියෙනවා. ඒ රෙදෙන විඳවන පෙළෙන දුක මත පදනම් වෙලා අපි ජීවිතයේ දුක්ඛ දෝමනස්යන් නැති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒ දුක්ඛ දෝමනස්යන් නැති කරගන්නට නම් අපි හිතනවා අපිට සැපවන්ත වේදනාව ඕනේ. උපේක්ෂා සහගත වින්දනයක් ඕන. මෙන්න මේ මට්ටම තමයි අපි ජීවිතය හුරු කරන්නේ. ඒ නිසා දුක නැති කරන්න සැප හොයාගෙන යනවා. අපිට වැරදිච්ච තැන තමයි දුක නැති කරන්න සැප හොයාගෙන යනවා කියන එකත් දුක බව අපිට තේරුනේ නැහැ. දුක නැති කරන්න උපේක්ෂාව හොයාගෙන යනවා කියන එකත් දුක බව අපිට තේරුනේ නැහැ. ඒකට හේතුව තමයි අපි දුක්ඛ ආර්ය සත්‍ය යටතට වැටෙන සැප වේදනාව සහ උපේක්ෂා වේදනාව අපි සුවයක් විදිහටයි ජීවිත තුල දැනගෙන තියෙන්නේ. ඒ දැක්ම අපි යෝනිස්සෝ මනසිකාරයෙන් යුක්තව දකින දැක්මක් නෙවෙයි. ඒක අපේ අනවබෝධය නිසා අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තව දකින දැක්මක්. අපිට පංච උපාදානස්කන්ධයේ අවබෝධය ලැබෙන තාක්කල් අපි දුක සැප උපේක්ෂා විදිහට තුන් ආකාරයකින් ලෝකයේ වේදනාවන් භුක්ති විඳිමින් දුක්ඛ දෝමනස්ස වේදනාවන් ජීවිත තුලින් පහ කරගෙන සැපවන්ත වේදනාවන් ජීවිත තුලට එකතු කරගන්නට උත්සාහවන්ත වෙනවා. අපි බලමු පංච උපාදානස්කන්ධයේ දුක කියන්නේ මොකක්ද කියලා. අපිට පංච උපාදානස්කන්ධය කියලා කිව්වට පස්සේ මේක බොහෝ ගැඹුරු වචනයක් වෙන්න පුළුවන්. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කිව්වා මේක අමාරු දෙයක් විදිහට අපිට වැටහෙන්න පුළුවන්. නමුත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ තමන්ගේ ජීවිතේට වෙන මොකටවත් නෙවෙයි.
තමන්ගේ ජීවිතයට කියලා කියන්නේ තමන්ගේ ජීවිතය තුළ තියෙන අත්දැකීම් ටිකට. ඒ අත්දැකීම් ටික තමයි ජීවිතය වෙලා තියෙන්නේ, තමන් වෙලා තියෙන්නේ. බලන්නකො මොනවාද තියෙන අත්දැකීම් කියලා. තියෙන අත්දැකීම් ටික තමයි ඔබට පේනවා, ඇහෙනවා, ගන්ධ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා, සිතට සිතුවිලි පහළ වෙනවා. සිතුවිලි වල දැන ගැනීමත්, ස්පර්ශයන්හි දැන ගැනීමත්, රසයන්ගේ දැන ගැනීමත්, ගන්ධයන්ගේ දැන ගැනීමත්, පෙනීමත් කියන අත්දැකීම් ටික තමයි ඔබට ජීවිතයේ ලැබිලා තියෙන අත්දැකීම් ටික. අපි මේ ටිකට කියනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත. දිට්ඨ කියලා කියන්නේ පෙනීමට. සුත කියලා කියන්නේ ඇහිීමට. මුත කියලා කියන්නේ දැන ගැනීමට. අපි කිව්වේ ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ. විඤ්ඤාත කියලා කියන්නේ සිතුවිලි වල පහළ වීමට, සිතේ දැන ගැනීමට. මෙන්න මේ අත්දැකීම් ටික තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. තව විදිහකින් කිව්වොත් මේ අත්දැකීම් ටික තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. තව විදිහකින් කිව්වොත් මේ අත්දැකීම් ටික තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය කියලා කිව්වම අපි තේරුම් ගන්නට වෙනවා පංච උපාදානස්කන්ධය තමයි අපි චතුරාර්ය සත්‍ය විදිහට අර්ථ දක්වගන්නේ. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍යයට නමක්. පංච උපාදානස්කන්ධේ හට ගැනීම කියලා කියන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට නමක්. පංච උපාදානස්කන්ධේ නොහට ගැනීම කියලා කියන්නේ දුක්ඛ නිරෝධයට නමක්. පංච උපාදානස්කන්ධය නොහට ගන්නා පිළිවෙත කියලා කියන්නේ තව විදිහට කිව්වොත් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවට නමක්. ඔන්න සරලවම කිව්වොත් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය. පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ Taman විදිහට ජීවිතය සලකගෙන තියෙන පේන, ඇහෙන, දැනෙන, දැනගන්න අත්දැකීම තුල සිද්ධ වෙන ඇත්ත මොකක්ද කියලා අවබෝධ කර ගැනීම. අපේ ජීවිතේ අපිට තියෙන ලොකම දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහේ ක්‍රියාකාරීත්වය. එහෙම නැත්නම් පෙනීමේ, ඇහිීමේ, දැනීමේ, දැනගැනීමේ ස්වභාවය. කෙනෙක් ලබන යම් අත්දැකීමක් විදිහට අපි අර ගැනීමම සක්කාය දිට්ඨිය. කෙනෙක් ලබන යම් අත්දැකීමක් විදිහට අර ගැනීමම සක්කාය දිට්ඨිය. එතකොට එහෙනම් තේරුම් ගන්න වෙනවා රූපය තුල මායත, මා තුල රූපය ඇත, රූපේ මමයි, මම රූපයයි. වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත, වේදනාව මමයි, මම වේදනාවයි. සංඥාව තුල මායත, මා තුල සංඥාව ඇත, මම සංඥාවයි, සංඥාව මමයි. සංඛාරය තුල මායත, මා තුල සංඛාරය ඇත, සංඛාරය මමයි, මම සංඛාරයයි. විඥාණය තුල මායත, මා තුල විඥාණය ඇත, විඥාණය මමයි, මම විඥාණයයි. මෙන්න මේ ආකාරයන්ගෙන් අපි සක්කාය දිට්ඨියට කොටු වෙලා තියෙනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මටයි,
පෙනීම මගේයි මම පෙනීමයි පෙනීම මමයි. ඇහෙන්නේ මටයි ඇහිම මගේයි මම ඇහිමයි කියන තැනකට කොට වෙලා තියෙනවා. ඊට පස්සේ දැනීම මමයි මම දැනීමයි දැනෙන්නේ මටයි දැනීම මගේයි. මම ඇහිමයි ඇහිම මගේයි ඇහෙන්නේ මටයි මම ඇහිමයි. දැන් මෙන්න මේ විදිහට අපි මොකද්ද කරලා තියෙන්නේ? පේන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීම මමත්වයෙන් මම ලබන දෙයක් විදිහට මම ලබන යමක් විදිහට ජීවිතේ ග්‍රහණය කරගෙන තියෙනවා. මෙන්න මේ ග්‍රහණය කර ගැනීම තමයි අපිට තියෙන වැරදි දෘෂ්ටිය. ඒ වැරදි දෘෂ්ටිය මත පිහිටලා තමයි සක්කාය දිට්ඨිය ගොඩ නැගෙන්නේ. එහෙම නැත්නම් මමත්වය මූලික කරගත්ත මම ජීවත් වෙන වායේ කියන හැඟීම ඔබට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට වෙනවා සක්කාය කියලා කියන්නේ දෘෂ්ටියක්. දෘෂ්ටියක් කියලා කියන්නේ ඇත්තක් නෙවෙයි කියන එක. සක්කාය නැමැති දෘෂ්ටියට හේතුව අවිද්‍යාව නැමැති දෘෂ්ටිය. එහෙනම් දෘෂ්ටිය කියලා කියන්නේ දරාගත් දෙයක්, හිතාගත් හිතලුවක්, මඤ්ඤණා සහගත මුලාවක්. එහෙනම් මේ මඤ්ඤණා සහගත මුලාව ඇතුලේ ඉන්නකම් අපිට වැඩෙන්නේ මිච්ඡා දිට්ඨිය, සම්මා දිට්ඨිය පහළ වෙන්නේ නැහැ. අපිට වැඩෙන්නේ සක්කාය දිට්ඨිය, සක්කාය දිට්ඨිය ප්‍රහීන වෙන්නේ නැහැ. එහෙමනම් සක්කාය නැමැති දෘෂ්ටිය ප්‍රහීන කරගෙන සම්මා දිට්ඨි නුවණ පහළ කරගන්නට නම් අපි තේරුම් ගන්නට වෙනවා මුලින්ම මේ සත්ව පුජ්‍යල ආත්ම විදිහට කෙනෙක් ලෝකේ අත්දැකීමක් ලබන විදිහට ලැබෙන අත්දැකීම සම්පූර්ණයෙන්ම මුලාසහගත දෘෂ්ටියක් බව. එසේ ඒ මුලාව පිළිබඳ අවබෝධයකින් තොරව මුලාව ඇත්ත කරගෙන අපි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙනවා නම් ඒක දවල් හීනයක් විතරයි. කොහොමද? ඉන්න කෙනා ඇහෙන් රූප දැකලා ඒ රූපයට සිද්ධ කරන තණ්හාව දුරු කරන්න ඕනේ කියන එකයි අපි ධර්ම අවබෝධයේ විදිහට දකින්නේ. ඉන්න කෙනා කනෙන් ශබ්ද අහලා ඒ ශබ්දවලට තණ්හා වෙන එක දුරු කරන්න ඕන කියලායි අපි ධර්ම අවබෝධයේ විදිහට දකින්නේ. ඉන්න කෙනා නාසයෙන් ගන්ධ විඳලා ඒ ගන්ධයන් එක්ක තණ්හාව පවත්තන එක නතර කරන්න ඕන කියලායි අපි ධර්මයේ විදිහට දකින්නේ. එහෙනම් අපි දකින්නේ සම්පූර්ණයෙන්ම අර ආත්මීය දෘෂ්ටිය පතිත කරගෙන ආත්මගත වූ සත්පුජ්‍යලයා මේ ලෝකේ ලබන අත්දැකීම් වලට තණ්හා නොකර ඉඳලා ඒ පුජ්‍යලයව මතු භවයක උපතකට නොයවලා ඒ පුජ්‍යලයා මේ ජීවිතේ නිවන් පුරට යවන්න ඕන. ඒ පුජ්‍යලයා ලබන අත්දැකීමක් නිවන කියලායි අපි පුරුදු පුහුණු කරලා තියෙන්නේ. නමුත් මේ අවබෝධය තුල කවම කවදාකවත් සක්කාය දිට්ඨිය දුරු කරගන්න බෑ. මේ අවබෝධය තුල කවම කවදාකවත් පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්න බෑ. ඒ අවබෝධය තුල කවම කවදාකවත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔන්න එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා 20 ආකාරයකින් අපි විග්‍රහ කරගත්තේ සක්කාය දිට්ඨිය.
එහෙම නැත්නම් මේ මඤ්ඤණා සහගත වැරදි අදහස දුරු කරගන්නට නම් අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධයකටපත් වෙන්නට උවමනයි. දැන් අපි බලමු රූප වේදනා සංඥා සංඛාර විඥාන පහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. අපි හිතමු අපිට ජීවිතයේ සාමාන්‍ය විවහාරයේදී අපි භාවිතා කරන්නේ මම විසින් රූප දකින්නවය. හැබැයි මේ මම විසින් රූප දකින්නවය කියන එක ඇත්තක් නෙවෙයි මඤ්ඤණාවක්. මම විසින් රූප දකින්නවය කියන එක අපි බලමු චතුරාර්ය සත්‍ය තුලින් විග්‍රහ කරගන්න. මම විසින් රූප දකින්නවයි කියන එක. අපි කියනවා මම විසින් ඉර දකින්නවා, හඳ දකින්නවා. අපි එහෙම අර්ථකථනය කරගන්නේ. මහ පොළොවේ හිටගෙන ඉන්න මට අහසේ පායා ඇති චන්ද්‍රයා දිස් වෙනවා. අපි හිතනවා මේක ඇත්තමයි. මේක තමයි යථාර්ථය කියලා. මහ පොළොවේ හිටගෙන ඉන්න මට අහසේ දිලෙන චන්ද්‍රයාව දකින්න පුළුවන් කියන සම්මත විවහාරය ලෝක සම්මතයේ සියලු දෙනාම දැනගත් දෙයක්. ඒ ලෝක සම්මතයේ සියලු දෙනාම දැනගත්තේ අත්දැකීම සත්‍ය විදිහට ඇත්තම ඇත්ත විදිහට බාර ගැනීමේ අඥානවන්තකම තමයි අපි කියන්නේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව පවතින අනුබෝධය කියලා. චතුරාර්ය සත්‍ය පිළිබඳව පවතින අනුබෝධය කියලා. කෙනෙක් කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය කියලා දෙයක්වත් නැහැ කියලා. නමුත් අපි තේරුම් ගන්න වෙනවා අපිට ධර්මය අවබෝධ කර ගැනීම පිණිස න්‍යායාත්මක වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව විග්‍රහයක් වමනා කරනවා කර තියා ගන්නට නොවේ අවබෝධයේ පිණිස. අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන පහට අපි කිව්වා ජීවිතයේ ලබන අත්දැකීම් ටික කියලා. ඒ අත්දැකීම් ටිකට අපි කිව්වා චතුරාර්ය සත්‍ය කියලා. මම විසින් අහසේ පායා ඇති චන්ද්‍රයාව දර්ශනය කර ගැනීම කියලා කියන්නේ එහෙමනම් පංච උපාදානස්කන්ධ අත්දැකීමක් වෙන්න ඕන. ඒක චතුරාර්ය සත්‍ය වෙන්න ඕන. ඒකනේ යථාර්ථය. මම විසින් අහසේ පායා ඇති චන්ද්‍රයාව දර්ශනය කර ගැනීම කියන කාරණාවේ යථාර්ථය දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය සත්‍යම වෙන්න ඕන. ඒ චතුරාර්ය සත්‍යම විය යුතුයි. චතුරාර්ය සත්‍යයෙන් පරිබාහිර අත්දැකීමක් ලෝකයේ විදිහට පංච උපාදානස්කන්ධයේ විදිහට අත්දකින්න යමක් දෙයක් විදිහට මුණ ගැහෙන්න බෑ. එහි පවතින යථාර්ථය නම් චතුරාර්ය සත්‍යමයි. කොහොමද අපි ඒ පවතින යථාර්ථය අවබෝධයටපත් වෙන්නේ? දැන් අපි මෙහෙම විග්‍රහ කරගමු. ඔබට හිතෙනවා මහ පොළොවේ හිටගෙන ඉන්න මට
චන්ද්‍රයාව දැర్శණය වෙනවා. ඔබට මෙතනදී දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් අහසේ පායා ඇති චන්ද්‍රයා. අනිත් පැත්ත ඒ අහසේ පායා ඇති චන්ද්‍රයාව දකින මම. මම සහ චන්ද්‍රයා අතර සම්බන්ධතාවය. මේ මම සහ චන්ද්‍රයා අතර සම්බන්ධතාවයේ ගොඩනගන විදිහ අපි දැනගන්නට උවමනයි. අපි කියනවා මම සහ චන්ද්‍රයා ලබන අත්දැකීම පිළිබඳව ඔබට ග්‍රහණය කරගන්නට පුළුවන් විඥාණයට. අපි කියන එකට සිත කියලා. අපි එකට කියන දැන ගැනීම කියලා. කොටින්ම කිව්වොත් මම විසින් අහසේ පායා ඇති චන්ද්‍රයාව දැකීම කියන කාරණාව ඇතුලේ සිද්ධි දෙකක් තියෙනවා. එකක් මහ පොළොවේ සිටගෙන ඉන්න මම, අනික අහසේ පායා ඇති චන්ද්‍රයා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපිට දෙකක් විදියට වෙන් කරගෙන තියෙනවා මම සහ අහසේ පායා ඇති චන්ද්‍රයා. එතකොට මේ මම පිළිබඳවත් අහසේ පායා ඇති චන්ද්‍රයා පිළිබඳවත් ඒ අහසේ පායා ඇති චන්ද්‍රයා මම දකින්නවා යන්න පිළිබඳවත් දැනගන්නා සිතක් තියෙනවා. දැනගන්න සිතක් තියෙනවා. ඒ සිතට අපි කියනවා චක්කු විඥානය. ඒ අත්දැකීමට අපි දැනගැනීම යයි පැවසීම හේතු කරගෙනම දැනගැනීමට අපි චක්කු කියන නිසා. කියන්නේ අපි පෙනීමට චක්කු කියන නිසා අපි කියනවා ඒ පෙනීමේ දැනගැනීමට චක්කු විඥානය කියලා. ඒ දැනගන්නා ස්වභාවය අපි ආකාර දෙකකින් දැනගන්නවා. කෙනෙක් මහ පොළොවේ සිටගෙන බලනවා කියන විදිහත් ඒ මහ පොළොවේ සිටගෙන බලන කෙනාට අහසේ පායා ඇති චන්ද්‍රයාව මුණ ගැහෙනවා කියන විදිහත්. එහෙමනම් අපිට යම් අවබෝධයක් ලැබෙනවා මෙතනදී. අහසේ පායාගත් චන්ද්‍රයා පිළිබඳවත් පොළවේ සිටගත් පුජ්‍යලයා පිළිබඳවත් දැනගන්නා සිතක් මෙතන තියෙනවා. අන්න ඒ සිතටයි අපි කියන්නේ විඥානය කියලා. මොකද්ද විඥානය කියලා? අපි අහලා තියෙනවා විඥාන පච්චා නාම රූපං නාම රූප පච්චා විඥානං. එතකොට මේ පච්චයා කියලා කියන්නේ අසුරු කර ගැනීම. පච්චා කියලා කියන්නේ අසුරු කර ගැනීම. නැත්තම් ඇති කල්හිම කියන එක. ප්‍රත්‍ය කරගෙන කියන එක. ඔන්න විඥාණය ප්‍රත්‍ය කරගෙනම නාම රූප ප්‍රත්‍ය කරගෙනම විඥාණය. දැන් බලන්නකෝ මොකද්ද මේ කිව්වේ? විඥාණය කිව්වේ වෙන මොකටවත් නෙවෙයි අහසේ පායපු චන්ද්‍රයා ගැනත් පොළවේ හිටගෙන ඉන්න ඔබ පිළිබඳවවත් දැනගත දැන ගැනීම. ඒ දැන ගැනීම නැත්තම් ඒ විඥාණය නැත්තම් ඒ සිත පහළ වුණේ නැත්තම් අහසේ පෑයූ චන්ද්‍රයා හෝ පොළවේ සිටගත් ඔබ කියන හැඟීම ඔබට පහළ කරන්න බැරි වෙලා යනවා. පොළවේ සිටගත් තමා මුණ ගැහුණු විදිහත් අහසේ පෑයූ චන්ද්‍රයා මුණ ගැසුණු විදිහත් බැලුවම
මේ දෙන්නාම මුණ ගැහුනේ කොහෙටද? විඥාණයට. එහෙම නැත්නම් සිතට. එතකොට ඔබ තේරුම් ගන්න වෙනවා එය විඥාණයෙන් දැනගත්තේම නාම රූපයක්. මොකද්ද නාම රූප කියලා කිව්වේ? ඔබට හඳ පිළිබඳව තියෙනවානේ අහසෙයි හඳ තියෙන්නේ. හඳ තැටියක් වාගේ, හඳ රවුමක් වාගේ, හඳේ හාවා ඉන්නවා, හඳේ එළිය දෙනවා කියලා මොකද්ද කරන්නේ? හඳ පිළිබඳව අපිට මොකද්ද තියෙන්නේ? හඳ අහවල් තැන පිහිටලා තියෙන්නේ කියලා ධාතු පිළිබඳ එහෙම නැත්නම් ඝන සංඥාවෙන් දැන ගැනීමක් තියෙනවා. හඳ ගැන බලනකොට. ඊට පස්සේ ඒකේ තියෙන අපිට වින්දනාත්මක අත්දැකීමක් හඳ මෙන්න මේ වගේයි කියලා අපිට ජීවිතේ ලැබෙන වින්දනයක් තියෙනවා. ඊට පස්සේ හඳ පිළිබඳ සංඥා ටිකක් තියෙනවා අර විදියට රවුම් වටුකුරු නේද? එළිය දෙන කහ පාට සිසිලස දෙන ඊට පස්සේ ඒ සංඥා ටිකත් එක්ක අපට සංස්කාරයක් ඇති වෙනවා අහසේ සඳ පායා ඇත මෙවන් ආකාරයක. ඒ ටිකත් එක්ක විඥාණයෙන් ওই ටික දැනගත්තා. එහෙනම් බලන්නකෝ. අපි අර නාම ධර්මතා ටිකයි රූපේ පිළිබඳවයි හැඟීම පහල කරගත්තේ කොහෙටද? විඥාණයට. එතකොට නාම රූප කිව්වම 아무තු දෙයක් නෙවෙයි. ඔබ හඳ පිළිබඳව ඔබ දන්න සියල්ල මොකද්ද? නාම රූප. හඳ පිළිබඳව දන්න සියල්ලම නාම රූප. කොටින්ම කිව්වොත්. එතකොට හඳ පිළිබඳව දන්නවා කියන එක විඥාණය දැනගත්ත දෙය නාම රූපය. හඳ පිළිබඳව දැන ගැනීම විඥාණය දැනගත්ත දෙය නාම රූපය. ඊට පස්සේ තමන් පිළිබඳව දැනගන්නා දෙය මම අහවලා, මම ඉන්නේ මහ පොළොවේ, මම ඉන්නේ ශ්‍රී ලංකාවේ, මම ඉන්නේ අහවල් ප්‍රදේශයේ, මම ඉන්නේ ගලක් උඩ, මම ඉන්නේ ගහක් උඩ කියලා දැනගන්න මේ සියලු ආකාරයේ දැනගැනීම් ටික දැනගන්නා දෙය නාම රූපය. දැන ගැනීම විඥානය. ඇයි? සිතට නේද මේ ටික දැනගන්න පුළුවන් වෙන්නේ. මේ ටික අරමුණු වෙන්නේ කොහෙටද? සිතට. ඒ අරමුණු වෙන සිත පහළ වුණේ නැත්තම් අරමුණු වෙන දේ පිළිබඳ දැනගන්න බෑ නේද? කොටින්ම කිව්වොත් අරමුණු වෙන දෙයෙන් බැහැරව අරමුණු වෙන සිත නෑ. අරමුණු වෙන සිතෙන් බැහැරව අරමුණු වෙන දෙයක් නෑ. බලන්නකෝ. ඔබට හඳ පිළිබඳ අරමුණු වෙනකොට මොකක් වෙනවද? අරමුණු වෙන සිතට නේද අරමුණු උනේ? ඔබට ඔබ පිළිබඳ අරමුණු වෙනකොට ඔබ පිළිබඳව අරමුණු උනේ කොහෙටද? සිතට. එහෙනම් ඔබ තේරුම් ගන්න වෙනවා ඔබ පිළිබඳවවත් හඳ පිළිබඳවවත් දැන ගැනීම අයිති කොහෙටද? සිතට. ඒකට කියන විඥානය. දැන් වැඩේ තියෙන්නේ ඒ විඥානයේ ඇතුලේ දෙපැත්තක් තියෙනවා. මොකද්ද? මම සහ මම ජීවත් වෙන ලෝකේ පවතින හඳ. මොකද්ද? මම සහ මම ජීවත් වෙන ලෝකේ පවතින හඳ. මම ජීවත් වෙන ලෝකේ හඳයි මමයි දෙන්නම අරමුණු කරන්න පුළුවන් උනේ කොහෙටද? විඥාණයට. ඒ විඥාණයේ දැන ගැනීම නෙවෙයිද මම විසින් සඳ බලනවා කියලා කියන්නේ. ඒ විඥාණය දැන ගැනීම තමයි මම විසින් සඳ බලනවා, සඳ දකින්නවා කියලා කියන්නේ. ඔන්න එහෙමනම් අපි තීරුම් ගත යුතුයි අපි වැරදි අවබෝධයකට පැටළුණා. මම විසින් සඳ දකින්නවා කියලා කිව්වේ අපි දන්නවා එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම නේද?
ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධයේ අත්දැකීම ඇතුලේ දෙපැත්තක් හම්බෙලා කවුද දෙපැත්ත? පොළොවේ හිටගත්ත මමයි අහසේ පායපු හඳයි. පොළොවේ හිටගත්ත මමයි අහසේ පායපු හඳයි. එහෙමනම් ඔන්න අපි තේරුම් ගන්න වෙනවා ඒ විඥානයේ පහළවීම ඇති කල්හිම මොකක් ඔබට ලැබෙනවද? නාම රූප අත්දැකීම. එහෙම නැත්නම් මම විසින් සඳ දැකීමේ අත්දැකීම. එහෙනම් මම විසින් සඳ දකින්නවා කියන දැන ගැනීමට අපි කියනවා විඥානය. ඒ මම විසින් සඳ දකින්නවා කියලා දැනගත්ත දෙයට කියනවා නාම රූපය. එහෙනම් ඒ දැන ගැනීමෙන් තොර දැනගත්ත දෙයක් තියනවද? දැනගත්ත දේෙන් තොරව දැන ගැනීමක් තියනවද? එහෙනම් අපිට සිත ඒ ක්‍රියාවලියෙන් වෙන් කරන්න බෑ. ඒ පිළිබඳ දැනගත්ත සිත ඒ දැනගත්ත දේෙන් වෙන් කරන්න. ඇයි දැනගත්ත සිත තියෙනවා නම් ඒ සිතට දැනගෙන තියන්නේ මේ දේද නැද්ද? ඒ දේ. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා සිතේ ග්‍රහණය තුල තමයි අපිට මේ ක්‍රියාවලිය හම්බ වෙන්නේ නේ. මම විසින් හඳ බැලීමේ ක්‍රියාවලිය හම්බ වෙන්නේ. ඔන්න ඔතනදී අපි අහුවෙනවා මොකද්ද? අර විඥානයේ මායාවට. විඥානයේ උගුලට අපි අහුවෙනවා. අපිට තේරෙන්නේ විඥානය විසින් අපිට පෙන්නපු නාම රූප අධ්‍යක්ීම අපි මොකක් කරගෙනද ගන්නෙ? සජීවී සත්වේකු විසින් අජීවී සඳ දැකීම. මොකද්ද? සජීවී සත්වේකු විසින් අජීවී සඳ දැකීම. තව දෙයකට කිව්වා ජීවත් වෙන සත්පුජ්‍යලෙක් විසින් ජීවමාන ලෝකේ පවතින සඳ දැකීම. ඕක තමයි අපි අහුවිච්ච තැන. නමුත් ජීවත් වෙන සත්පුජ්‍යලෙකු විසින් මොකද්ද? අජීවීව පවතින ලෝකෙක හඳ දැකීම නෙවෙයි මේ සිද්ධ වුනේ. මොකද්ද ඇත්තම කතාව? විඥාන නාම රූප ක්‍රියාවලිය. නමුත් විඥානයේ මායාකාරය අපිට සූක්ෂමව අපි ඒක ඇතුළට දැම්මනේ. අපි ඒක ඇතුළට දැම්මා. අපි මේක ගිල්ලාද නැද්ද? එහෙම් පිටින්ම ගිල්ලා. ඒ ගිලගත්ත දෘෂ්ටිය මොකද්ද කරන්නේ? ජීවිතේ තියාගෙන මමත්වයෙන් බාර අරගෙන මම ලබන අත්දැකීමක් විදියට දරාගෙන දැන් මොකද කරන්නේ? විඥානේ පෝෂණය කරනවා. මම තමයි දකින්නේ. මම තමයි අහන්නේ. මම තමයි විඳින්නේ. මම තමයි දැනගන්නේ. එහෙනම් දැකීමට මොකක් කරගෙනද? මමත්වයක් පටවගෙන. ඇහිීමට මමත්වයක් පටවගෙන. දැනීමට මමත්වයක් පටවගෙන. දැන ගැනීමට මමත්වයක් පටවගෙන. පේන්න, ඇහෙන්න, දැනෙන්න, දැනගන්න අත්දැකීමට අපි මොකක් කරගෙනද? නැති මමත්වයක් රිංගවලා. නැති මමත්වයක් රිංගවලා. එහෙනම් පෙනීමට අමුතුවෙන් කියන්න ඕනිද මට පේනවා කියලා? නෑ නෝවේ. ඇහිීමට අමුතුවෙන් කියන්න ඕනිද මමයි අහන්නේ කියලා? ඔබට වෙලා තියෙන්නේ මෙන්න මේක කඩා ගන්න බෑ. මේ කවුද? මේ කවුද? මම වෙලා.
හැබැයි මේ ඉන්න මම පිළිබඳව දැනගන්නේ කොහොමද? පේන, ඇහෙන, දැනෙන, දැනගන්න අත්දැකීමක් ටිකත් එක්ක. දැන් බලන්නකෝ. ඔන්න කෙස් ගහ ගන්නකො. පෙනීමෙන් බැලුවොත් පෙනීම ඇති කල්ලීම යමක් දෙයක් විදිහට මොකක් කරගෙන තියනවාද? කෙස් ගහ විදිහට මඤ්ඤණා කරලා. මෙහෙම හිතමුකෝ. මේ පෙනීම, ඇහිම, දැනීම, දැනගැනීම සිද්ධ වෙන විදිහ බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ නේ. සිද්ධ වෙන විදිහ පෙන්නනවානේ. කොහොමද? නයිදං අත්ත කතම් බිම්බන් නයිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මම විසින් කරවන දෙයක් නෙවෙයි. අනිකෙක් විසින්ද කරවන දෙයක් නෙවෙයි. ඉබේද සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එහෙනම් මම කරන්නේ නැති, අරුන් කරවන්නේ නැති, ඉබේද සිද්ධ වෙන්න නැති ක්‍රියාවලියක් ලෝකේ තියෙන්න පුළුවන්ද කියන්නකෝ. ඔය තුනට අයිති නැති. මම කරන්නෙත් නැත්තම්, අනිකෙක් විසින් කරවන්නෙත් නැත්තම්, ඉබේ සිද්ධ වෙන්නෙත් නැත්තම් මොකද්ද පවතින ක්‍රියාවලිය? ක්‍රියාවලියක් ගැන කියන්න බෑ. එහෙම ඔය තුනට අයිති නැති ක්‍රියාවලියක් පනවන්න පුළුවන්. හැබැයි අපි කියනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති කොහොම අපි හිතනවා හේතු ඇති කල්ලිම ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඔන්න ඔහොමයි අපි හිතන් ඉන්නේ. හරි. හේතුව මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව. ඇත්ත නොදන්නා කම නිසා, අවිද්‍යාව නිසා අපි හිතන් ඉන්නවා මොකද්ද? එක්කෝ මම විසින් කරනවා, එක්කෝ ඉබේ සිද්ධ වෙනවා, එක්කෝ අනිකෙක් විසින් කරනවා. ඉතින් ඕකනේ. ඉතින් ඔය හේතු ටික තියෙනකම් මොකද්ද වෙන්නේ? හේතුම් පටිච්ච සම්භූතං. හේතු ටික එකතු වෙනකම් ඔය අවිද්‍යාව නැමැති හේතුන් තියෙනකම් මොකක් වෙනවද? මේ සම්භූතියට අහු වෙනවා. එක්කෝ මේ ක්‍රියාවලිය මම කරනවා, එක්කෝ ඉබේ සිද්ධ වෙනවා, එක්කෝ අනිකෙක් විසින් කරනවා. අවිද්‍යාව දුරු වෙච්ච තැන, අවිද්‍යාව දුරු වෙච්ච තැන මොකක් වෙනවද? හේතු භංගා නිරුජ්ජති. භංග වෙච්ච තැන අපිට මම විසින් කරවන හෝ අනිකෙක් විසින් සිද්ධ කරන හෝ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියක් පනවන්නට බෑ. දැන් ඔබට හිතෙන්නේම ඔබ ඉන්න තැන ඉඳලා ක්‍රියාවලියක් තියෙනවාමයි කියලාද නැද්ද? ඔව්, තියෙනවාමයි කියලාමයි. ඒකට හේතුව ඉන්නේ අවිද්‍යාවේ. අවිද්‍යාව ඉන්නකම් ඔබට මොකක් වෙනවද? හේතුම් පටිච්ච සම්භූතං. අවිද්‍යාව නැමැති හේතුව භංග වෙලා නැහැ නේද? ඒ තාක්කල් ක්‍රියාවලියක් තියෙනවා. දැන් මොකද කරන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ බලනවා. ඔකනේ කරන්නේ. ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ බලනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අවිද්‍යාවට බව. මොකද්ද? මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අවිද්‍යාවට බව. ඒ දුකත් දුක්ඛ සමුදයත් බව තේරුම් ගන්න ඕන. දුක්ඛ නිරෝධයත් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාවත් කියලා කියන්නේ නිරෝධය කියලා කියන්නේ නැතිවීම නොවේ. නිරෝධය කියන්නේ ඇති නොවීම, සකස් නොවීම. එහෙනම් අපි තේරුම් ගත යුතුයි නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් ඇතුලේ අවිද්‍යාව ශේෂ මාත්‍රයකවත් සකස් වීමක් නැහැ. අවිද්‍යාව සකස් වෙන මාර්ගයක් නෙවෙයි ඒක. දැන් අපි හේතුඵල ක්‍රියාවලිය ගැන කතා කරනවා කොහොමද? ඔතන හොඳට මතක තියාගන්න හේතුව අවිද්‍යාව. හේතුඵල ක්‍රියාවලිය කතා කරන හේතුව අවිද්‍යාව. මොකද්ද හේතුඵල ක්‍රියාවලිය?
ඉමස්මින් සති ඉදන් හෝති මස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නහෝති මස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්ලිම මේ වේ මේ උපදීමෙන් මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී. එහෙනම් අවිද්‍යාව ඇති කල්හිම මොකද්ද වෙන්නේ? අවිද්‍යාවම උපදී. අවිද්‍යාව මොකද්ද? ඇති කල්හි අවිද්‍යාවම උපදී. අවිද්‍යාව නැති කල්හි අවිද්‍යාවම නොවේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ මේ මොකද්ද කියන්නේ? හරි. අවිද්‍යාව ඇති කල්හි මොකද්ද අපිට හිතෙන්නේ? ලෝකේ තියෙනවා මම ඉන්නවා ඇහැ රූප තියෙනවා. කෙනෙක් ඉඳගෙන යමක් බලනවා කියලා තේරෙන්නේ. තව විදිහකට කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ පෙනීම මගේ කර ගැනීම. පෙනීම මම කරගත්ත තැන මොකද්ද උපදින්නේ? මට පේන ලෝකේ. මමයි ලෝකේ. තව විදිහකින් කිව්වොත් පෙනීම ඇති කල්ලිම ඇහැ රූප වේ. පෙනීම ඇති කල්ලිම ඇහැ රූප වේ. පෙනීම නැති කල්ලි ඇහැ රූප නොවේ. පෙනීම සකස් වීමෙන්ම ඇහැ රූප සකස් වේ. පෙනීමේ සකස් නොවීමෙන්ම ඇහැ රූපයන්නේ සකස් වීම නොවේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ හාමුදුරුව කියන්නේ පෙනීම නැති කරපන් කියලාද? නෑ නෝය. පෙනීම නැති කරපන් කියලා නෙවෙයි කියන්නේ. පේනවා කියන එක මඤ්ඤණාවක් බව අවබෝධ කරගනින් කියන එක. මොකද්ද මඤ්ඤණාවක් කියලා කියන්නේ? හරි. මේ පේනවා කියන එක කෙනෙක් කරන්නේ නැත්තම් ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් තව කෙනෙක් කරන්නේ නැත්තම් පෙනීමක් තියෙන්න පුළුවන්ද? මම කරනවා කියන තැනට අයිති නැති ඉබේ සිද්ධ වෙනවා කියන තැනට අයිති නැති අනිකෙක් විසින් කරවනවා කියන තැනකට අයිති නැති පෙනීමක් තියෙන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඔබ මතක තියාගන්න. ඔය පේනවා කියන කාරණාවම දෘෂ්ටිගත එකක්. එක්කෝ මම කරනවා, එක්කෝ අනිකෙක් කරනවා, එක්කෝ ඉබේ වෙනවා කියන තැනට වැටෙනවාමයි. එහෙනම් ඕකට වැටෙනකම්ම මොකක් වෙනවද? හේතුව තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං. ඒ තාක්කල් ඔබට මේ ලෝකයේ අත්දැකීම ඇත්ත වෙනවා. නමුත් ඔබ තේරුම් ගත්තොත් මේ පේනවා කියන සිද්ධිය මේ දැන් සිද්ධ වෙන එකක්. ඒ දැන් සිද්ධ වෙන එක. ඔබට හිතේ නෑ අතීතේ වුණා. අනාගතෙත් වෙනවා. හැබැයි මතක තියාගන්න. අතීතේ කොයිතරම් වුණා කියලා හිතුවත් ඒ හිතන්නේ මේ දැන්. අතීතයේ වින්දාය කියලා කිව්වත් ඒ සියල්ල වින්දේ වර්තමානයක් තුලමයි. මේ දැන් විඳිනවා වගේ. මේ අත්දැකීමමයි. අනාගතේ විඳින්නේ කිව්වත් ඒකත් වර්තමාන විඳීමක්මයි. හොඳට මතක තියාගන්න එහෙමනම්. පච්චුප්පන්නංචය කියන්නේ මේ පච්චුප්පන්නංචය කියන්නේ මේ අත්දැකීම ලැබීම. ඒ අත්දැකීම ලැබීම කවදාකවත් අතීත අනාගත වෙන්නෙම වර්තමානයේ. නමුත් අපි වෙන මේ පච්චුප්පන්නයට ඇවිල්ලා බලනවා. මේ පේනවයි කියන අත්දැකීමෙන් තොරව ඔබට කවදාකවත් මම විසින් ලෝකේ රූප දකින්නවා කියන સિદ્ધාන්තය ගොඩනගන්න බෑ. පෙනීමෙන් තොරව කොටින්ම කිව්වොත් ඇහැ රූපය අත්දැකීම ලබන්න බෑ. මේ වෙලාවේ පේනවයි කියන සිත පහළ වුණේ නැත්තම් මම හඳ බලනවා කියලා කියන්න බෑ. මේ වෙලාවේ මෙන්න මේ දැනගත්ත දැනගැනීම කොහෙන්වත් ආවේ නෑ. කොහෙටවත් යන්නේ අල්ලන්න බෑ, හොල්ලන්න බෑ. නතර කරගන්න බෑ. නමුත් නිකම්ම මම හඳ බලනවා කියලා හිතා ගන්නවා. ඒ හිතා ගැනීමක්ම විතරයි අල්ලලා තියාගන්න බෑ. ඒක මොහොතක් කියලා අපි පනව ගත්තට ඒ මොහොත
අල්ලන්න බෑ, නතර කරන්න බෑනේ. කාලෙන් නතර කරන්න පුළුවන්. බෑනේ. අපි කියනවා අනේ ගෙවුණා. ඔච්චරනේ කියන්න පුළුවන්. ගෙවුණා නම් ගෙවිච්ච එක අල්ලන් එන්නකො කොහෙටද ගෙවිලා ගියේ කියලා බලන්න. ගෙවිලා ගිය තැන නෑ. කීය අතීතෙට ගියා කියලා. අතීතෙට ගිහින් අරන් එන්නකෝ. අරන් එන්න බෑ. එනිසා ගිය තැනක් කියන්න බෑ. එහෙනම් මේ ලබන අත්දැකීම ආපු තැනක්, ගිය තැනක්, තිබුණු තැනක්වත් පණවන්න බෑ. නේද? මේ පණවන්න බෑ. එහෙව් පණවන්න බැරි අත්දැකීම පණවන්නේ මොකෙන්ද? මම විසින් කරනවය, ඉබේ සිද්ධ වෙනවය, අනිකෙක් විසින් කරනවය කියන තැන ඉඳලා. ඔන්න ඕකට කියනවා අපි අවිද්‍යාව කියලා. එන අවිද්‍යාව ඇති කල්හිම තමයි ඔබට තියෙන්නේ මොකද්ද? ලෝකයේ අත්දැකීම නේද? ලෝකයේ අත්දැකීම. එහෙමනම් ඔබ තේරුම් ගන්න වෙනවා දුක්ඛ ආර්ය සත්‍යයට වැටෙන්නේ පෙනීමම දුකක් බව අවබෝධ කරගන්න ඕන. ඇහිමම දුකක්. එයි. පේනවා කියන එකම කාටද පේන්නේ? එක්ක මට, එක්ක ඉබේ, එක්ක තව එකෙක් පෙන්වන්න ඕන. ඔතනට වැටෙන්නේ. එහෙනම් ඉබේ සිද්ධ නොවන, තව කෙනෙක් නොකරවන, මමද කරවන්නේ නැතිනම් ඒ මම කරනවා හෝ ඉබේ සිද්ධ වෙනවා අනිකෙක් කරනවා කියලා මොකද්ද කරලා තියෙන්නේ අපි? මේකට දෘෂ්ටිගත වෙලා. දෘෂ්ටිගත වෙලා. ඒකට ආත්මීය හැඟීමක් පවලා එක්කෝ මම, එක්කෝ අරු, එක්කෝ ඉබේ. පවලාද නැද්ද? පවලා. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න. මෙන්න මේක තමයි විස පෙවීම. මේක තමයි අවිද්‍යාව සහගත පෙවීම කියලා කියන්නේ. විඥානයේ මායාවේ අත්දැකීම් ටිකට ඔබ අහුණා. විඥානයේ මායාවෙන් පෙන්වන්නේ මොකද්ද? කෙසල් කඳක් වගේ සංකාරයක් මම පොළවේ ඉඳගෙන හස බලනවා කියන සකස් කිරීම. හරයක් නෑ, අල්ලන්න බෑ, තියන්න බෑ. එහෙනම් හඳ කීපාරක් බලලා නැද්ද? කෝ අවුරුදු 10 දී හඳ බලපුව ඔබ දැන් නෑ. ඒක ගෙවුණානේ. ගෙවුණා නම් ගිහින් අරන් එන්න, අතීතේ ඇතිනේ. ගේන්න බෑ. අල්ලන්න බෑ. ආය අරන් එන්න පුළුවන් කමක් නැහැ. ඒක හුදු ඔබේ හිතේ තියෙන දෘෂ්ටිගතයක් විතරයි. නේද? ඊට පස්සේ හිතේ ඔහොම කියන්නේ කොහොමද? හඳට ලං වෙලා බලපම්. හඳට ලං වුණාට පස්සේ ගිනි ගනි. එහෙනම් ඒ පිළිබඳව තර්කයේ විමසීම ඔබට බාරයි. ඔබ කල්පනා කරන්න, අපි මේ විඥාණයෙන් ලබන නාම රූප අත්දැකීම කෙනෙක්, දෙයක්, යමක් විදියට වටහා ගැනීම අවිද්‍යාසහගත මුලාවක්. එන ඇත්තම කතාව මිරිඟුවේ වතුර තියෙන්න පුළුවන්ද? ඔබ මේ ගන්න සංඥා ටික. මිරිඟුවේ වතුර නැහැ. හැබැයි වතුර පේනවද නැද්ද? අන්න ඒ වගේ තමයි. ක්‍රියාවලියක් නැති තැන ක්‍රියාවලිය පැනවෙනවා. ඒ පැනවන්නේ කොහෙන්ද? අවිද්‍යාවෙන්. අපි ඒක බාර ගන්නවා. ඒ බාර ගන්න එක්ක මම කරනවා, එක්ක ඉබේ සිද්ධ වෙනවා, එක්ක අනිකෙක් කරනවා. එහෙනම් ඒ තාක්කල් ක්‍රියාවලියක් පැනවෙනවද නැද්ද? පැනවෙනවා. ඒ තාක්කල් ආත්ම දෘෂ්ටියක් එතනට පැනවෙනවද නැද්ද? පැනවෙනවා. ආත්ම දෘෂ්ටිය නෑ කිව්වට වැඩක් නෑ, පැනවෙනවා. එහෙනම් අපි මෙතන කරන්නේ ආත්මේ නැති කරන එකක්ද? ආත්මගත දෘෂ්ටියක් තියෙන ඇත්තක් නෙමෙයි. මොකක්ද දෘෂ්ටියක් තියෙන්නේ? එහෙම නැතුව ඇත්තක් තියෙනවා නෙමෙයි. මෙතන පුජ්‍යලයක් ඉන්නවා නෙවෙයි, ඉන්න බවට දෘෂ්ටියක් තියෙනවා, හැඟීමක් තියෙනවා. එහෙනම් දෘෂ්ටිය දුරු කරගෙන අවබෝධයටපත් වෙනවා මිසක පුජ්‍යලය නැති කරනවා නෙමෙයි. එහෙනම් ඔබ කල්පනා කරන්න. මේ ලබන අත්දැකීම මොකක්ද? මේ ලබන අත්දැකීම ස්ථිරව, නිට්ටියව යම් තැනක සිද්ධ වුණා හෝ සිද්ධ වෙලා යම් තැනකට ගෙවිලා ගියා හෝ අනාගතේ කොතනට හරි ගියා කියලා කියන්න බෑ. අල්ලන්න බැරි, නවත්තන්න බැරි, කෙනෙක් ලබන යමක් නොවන මෙන්න මේ
මුලා සහගතව හම්බ වෙන ක්‍රියාවලියක්ම පමණයි. මායා සහගත කේල් කඳ කරටුවක් වැනි, මිරිඟුවක් වැනි, දිය බුබුලක් වැනි, පෙන පිඩක් වැනි ආකාරයක්. මෙන්න මේ ආකාරයට මුසපත් වීම තමයි කෙනෙක් ලබන අත්දැකීමක් විදිහට ග්‍රහණය කර ගැනීම. පච්චුප්පන්නංච ජේදම්මන් තත්ත තත් විපස්සති. මේ ලබන සෑම අත්දැකීමක් තුළම ඔබට ඒ විදර්ශනා නුවණ පිහිටවා ගැනීම තුළ ධර්ම මාර්ගය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ධර්ම මාර්ගය එලි කරගන්නට පුළුවන් වාග්ය සම්පන්න බව උදා වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්නට වෙනවා මේ සකස් වෙලාම නැති දෙයක්. සකස් වුණු බවට පෙන්වන දෘෂ්ටියක් විතරයි. සකස් වීම ඇත්ත කරගෙන සකස් වෙච්ච හැටි බලල වැඩක් නැහැ. අපි තේරුම් ගත යුතුයි නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් ප්‍රකතං ගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියනකොට අනිකෙක් විසින් කරවන්නේ නැතිනම් මම විසින් කරගන්නේ නැත්තම් ඉබේද සිද්ධ වෙන්නේ නැත්තම් අන්නේ අවබෝධය තමයි හේතු භංග වීම, අවිද්‍යාව භංග වීම. ඒ භංග වෙච්ච තැන ක්‍රියාවලියක් හෝ මමෙක් පනවන්න පුළුවන් කමක් නැහැ. නමුත් ආත්මීය දෘෂ්ටිය මේක ඇතුලේ තවරලා තියෙනකම් පෙනෙන්නේ මට කියන හැඟීම තියෙනකම් මොකද්ද වෙන්නේ? මට පේන ක්‍රියාවලියක් තියෙනවා. මට නෙවෙයි කියලා හිතුවත් මට නොවන ක්‍රියාවලියක් තියෙනවා. එහෙනම් මට නොවනෝ නම් අනිකෙක් විසින් කරවන. නෑ අනිකෙක් කරන්නේ නැත්තම් එක්ක ඉබේ සිද්ධ වෙන හරි ක්‍රියාවලියක් ඔබට හම්බ වෙනවා. අපි ගොඩක් වෙලාවට මම කරන්නේ නෑ නමුත් මම නොවන ක්‍රියාවලියක් තියෙනවා කියලා එතනටපත් වෙනවා. බලන්නකො මුලාවේ තරම මම විසින් සිද්ධ නොකරන නමුත් ක්‍රියාවලියක් තියෙනවා. හරිද වැඩේ? මම විසින් සිද්ධ නොකරන ක්‍රියාවලියක් තියෙනවා නම් වැටෙනව කොතනටද? එක්ක ඉබේ එක්ක අනිකෙක් විසින් කරනවා කියන ත. ඒ නිසා බුද්ධ වචනේ බොහොම සූක්ෂමව පරිහරණය කරන්නට උවමනයි. මම විසින් නොකරනවා කියනකොටම අපි වැටෙන අන්ත දෙක බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඊළඟට වැටෙනවා අනිකෙක් විසින් කරනවා ඇති. ඊබේ සිද්ධ වෙනවා ඇති. ඒත් ක්‍රියාවලිය ඔබට තියෙනවා ආත්මව. කවුරු හෝ කරන. ක්‍රියාවලිය නිට්ටිය වෙනවා. ක්‍රියාවලිය ස්ථිර වෙනවා. නමුත් අපි දන්නවා මෙතන ස්ථිරව පනවන්න දෙයක් යමක් ක්‍රියාවලියක් තියෙනව නෙවෙයි. නිට්ටියව පනවන්න දෙයක් යමක් ක්‍රියාවලියක් තියෙනව නෙවෙයි. අන්න ඒකටයි අපි කියන අනිත්‍ය ස්වභාවය. අන්න එතනදී අපිට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයටපත් වෙනවා මොකද්ද? පේනවා කියන තැනම මොකද්ද තියෙන්නේ? ඒක සැප හෝ දුක හෝ උපේක්ෂා වෙනකොට අපි දුකට අහු වෙලා ඉවරයි. පේනවා කියන දේ ඇත්තක් විදිහට ග්‍රහණය කර ගැනීමම මොකද්ද? දුක බව තේරුම් ගන්නවා. අන්න දුක සමුදය ලෝකෙ හැදෙන විදිය දකිනවා. ඒකේ අවිද්‍යාවසහගත මුලාව දකිනකොට නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. දැන් දුක් වෙන්න දෙයක් නැති වෙනවේ. කවුරු හෝ කරපු දෙයක් තියෙන්නේ පැය දුක් විඳින්න. නේද? ඒ නිසා මෙන්න මේ අවබෝධයට පත්වීමට අපි කියනවා මොකද්ද? චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයට පත්වීම. දුක්ඛ සමුදය පිළිබඳ දුක්ඛ නිරෝධය පිළිබඳ අවබෝධයට පත්වීම. මෙන්න මේ අවබෝධයේ පිණිස කල යුත්තේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳව මනාකොට විදර්ශනා නුවණින් යුක්තව දැකීමයි. එහෙමනම් අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන උතුම් ධර්ම අභිසමයේ පිණිසම සක්කාය දිට්ඨියේ ප්‍රහීණය පිණිසම
හේතුපකාරක ධර්මයක් බවටම පත් කරගනිත්වා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අද ධර්ම දානමේ පින්කමේ ප්‍රඥා නාලිකාව තුළින් ධර්මයේ ප්‍රචාරය කිරීම සඳහා උතුම් ධර්ම දානමය දායකත්වය සිද්ධ කරනු ලබන්නේ ජගත් තල්ගස්වත්තගේ මහත්මයා විසින් 2022 පෙබරවාරි මාස 3 වෙනි දින ජන්මදිනයේ යෙදුණු ජගත් තල්ගස්වත්තගේ මහතාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියන සෙත් ප්‍රාර්ථනාව ආශිර්වාදයේ මේ මොහොතේ සිද්ධ කරනවා. එසේම තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලයෙන් ධර්ම අභිසමය කරන්නටම මේ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ හේතු වේවා උපනිශ්‍රේ වේවා කියන ආශිර්වාදයන් සිද්ධ කරනවා. එසේම මියගිය පියසේන තල්ගස්වත්තගේ මහතාට අලවතු පිටියේ ගෙදර ලොකු බණ්ඩාර මහතාට සහ අජිත් පුෂ්ප කුමාර මහතාටත් ධර්ම දේශනෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල වාසනාවන් අනුමෝදන් වේත්වා කියන ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන සේපාලි අලවතු පිටිය දුලන තල්ගස්වත්තගේ ගගන පසන් සවින්ද්‍යා පබෝධි කේ මනුලාවති විමලාවති සමරකෝන් යන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවා උතුම් ධර්ම අවබෝධයේ පිණසම හේතු උපනිශ්‍රේ වෙත්වා කියන ආශිර්වාදයන් සිදු කරනවා. ඒ වගේම සියලු ලෝකවාසීන්ට උතුම් ධර්ම අභිසමයේ පිණසම හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු මෝහක්ඛයෝ නිබ්බානං